නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයන් එකතු කරමින් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ අපගේ පින්වත් සුගත් ජයවික්‍රම මහතා, එතුමාගේ ආදරණීය මෑණියන්, ඒ වගේම පවුලේ සෑම සියලු දෙනා ඒකරාශී වෙලා විශේෂයෙන් මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරමින් ධර්ම දානමය පින්කම සිදු කිරීමේ මූලික අරමුණ 2021 අප්‍රේල් මාසයේ 29 වෙනිදා මීට දින 7කට පෙර සුනිල් ජයවික්‍රම මහතා, අපගේ පින්වත් සුගත් ජයවික්‍රම මහත්මයාගේ ආදරණීය පියාණන් කලුරිය කළා. එතුමාට පරලෝ ජීවිතයට සංග්‍රහා පිණිස පින්පෙත් අනුමෝදනා පිණිස 7 දවසේ බණ විදිහටයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ. රටේ පවතින තත්ත්වයක් එක්ක සලකාගෙන දිනෝදහක් දෙනාට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව සලසා දෙමින් තමන්ගේ පියාණන්ට පරලෝ ජීවිතයට පින්පෙත් අනුමෝදන් කිරීම පිණිස අද දවසේ මේ ධර්ම දානය සිද්ධ වෙනවා. ඉතින් මේ පරලෝ යන්ට යෙදුනා වූ සුනිල් ජයවික්‍රම මහතාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍යානුභාවයෙන් එතුමාගේ පරලෝ ජීවිතයේ සැපේටම පත්වෙත්වා කියන අදහසිනුයි අද මේ ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ. පින්වතුනේ, තුන්ලොවම අවබෝධ කළ අපගේ මහා කාරුණික ශාස්තෘන් වහන්සේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය ගැන වදාළේ දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා සබ්බේ මච්චු වසං යන්ති සබ්බේ මච්චු පරායන. මේ ලෝකේ පුංචි අයත් මරණය කරා යනවා. වැඩිහිටියොත් මරණය කරා යනවා. උගත් පිරිසත් මරණය කරා යනවා. නූගත් උනත් ඒ අයත් මැරෙනවා. සබ්බේ මච්චු වසං යන්ති, හැම දෙනා මරණේ වසඟයට යනවා. සබ්බේ මච්චු පරායන, මරණේ නම් වූ එකම එක දෙයින් මේ සියල්ල අවසන් වෙනවා. හැම දෙනාගේ ජීවිතේ උරුමේ. අපි හැම දෙනාම මරණය කරා යන අය. මරණේ නම් වූ දෙයට මේ ජීවිතේ කොයියම්ම හෝ නිමේෂයක, කොයියම්ම හෝ තැනකදී, කොයියම්ම හෝ ආයුෂයකදී, කොයියම්ම හෝ විදිහකින් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මරණය කරා යන පිරිස විදිහට අපි අපේ ජීවිතයට සලසා ගන්න හැබැයි ආරක්ෂාව, හැබැයි රැකවරණේ, හැබැයි පිහිට මොකක්ද? ආනේ ඒ ගැන අද මේ ධර්ම දේශනාවෙන් ඔබට අහන්න පුළුවන්. ඒ සඳහා මම එක්තරා සිදුවීමක් මූලික කරගත්තා. මේ සිද්ධිය සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 336 කාලේ. ඔබ දන්නවා ග්‍රීසියට අයත් මැසිඩෝනියාවේ එක්තරා නිර්භීත කුමාරයෙක් රාජ්‍යයට පත් වුණා. ඒ කුමාරයා රාජ්‍යයට පත් වෙනකොට ඔහුගේ වයස අවුරුදු 20ක්. ඔහු නමින් ඇලෙක්සැන්ඩර්. මේ ඇලෙක්සැන්ඩර් කුමාරයා අවුරුදු 20 දී රාජ්‍ය බලයට පත් වෙලා
ඔහු කල්පනා කළා අවුරුදු 22 වෙනකොට. ඒ කිව්වේ රාජ්‍යයට පත් වෙලා අවුරුදු 2ක් යනකොටම ඔහු කල්පනා කළා දිග්විජය ආරම්භලා තමන්ගේ රාජ්‍ය බල ප්‍රදේශය පුළුල් කරගන්න ඕන. මේ කුමාරයා බොහොම නිර්මීත කෙනෙක්. ඒ නිසා තමන්ගේ සේනා සන්නද්ධ කරගෙන විශාල භූමි භාගයක් ඊටාම කෙටි කාලෙකින් ආක්‍රමණය කළා. තමන්ගේ සේනාවට අණ දෙනකොට ඒ සේනාවට අණ දීමෙහි මෙතුමා හරි දක්ෂයි. යුද්ධ සංවිධානයේ අතිශයින්ම දක්ෂයි. යුද්ධයේ මැද ඊටාම නිර්භීතයි. ඒ නිසා මෙතුමා ප්‍රකට වුණා මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා. ඊටාම කෙටි කාලයක් ඇතුලේ තුර්කිය, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්තානය හරහා ආක්‍රමණය කරගෙන පැමිණිලා අවසානයේ ಭಾರತයේ පංජාබ් ප්‍රදේශයේ දක්වා තමන්ගේ මානසක සහිත මහ භූමි භාගයක් අත්පත් කරගත්තා. හැබැයි ඔය පංජාබ් කොටසට පැමිණියාට පස්සේ එතුමා එතනින් හැරෙනවා. එතනින් එහාට දික්විජය කළේ නෑ. ඒකට විශේෂ හේතුවක් තිබුණා. ඒ විශේෂ හේතුව ඇත්තෙම හමු වුණේ එතුමා විසින්ම සටහන් තියෙන ලද එතුමාගේ එතුමා විසින්ම ලියන ලද ස්වකීය සටහන් වලින්. ඒ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම. පංජාබ් වලදී එතුමාට භික්ෂුවක් ඇසුරු කරන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුවක් පංජාබ් වලදී එතුමාට ඇසුරු කරන්න ලැබුණා. ඒ සටහන් වල ඒ භික්ෂුවගේ නාමය සටහන් වෙලා නැහැ. ඒ කවර නමකින් යුතු භික්ෂුවක්ද කියලා. හැබැයි මේ භික්ෂුන් වහන්සේ ඇසුරු කරද්දී ඒ ඇලෙක්සැන්ඩර් කියන මහා අධිරාජයා ඉගෙනගත්ත දේ ඔහු එහි සටහන් කරලා තිබුණා. මේ අධිරාජයා පංජාබ් වල තමන්ගේ සේනා සියල්ල නවත්තලා සේනාවන්ට විවේක ගැනීම පිණිස යම් තැනක නැවතුණාද ඒ නැවතුණු ස්ථානයට නුදුරුව තිබුණ පින්වතුනි බෞද්ධ ආරාමයක්. ඒ ආරාමයට වෙන්න තමයි මේ භික්ෂුන් වහන්සේ වැඩ හිටියේ. ඒ භික්ෂුන් වහන්සේලාගේ පැවතුම් දැකලා අධිරාජයාගේ හිත පැහැදිලා තියෙනවා. ඔහු එතකොට තමන්ගේ අමාත්‍යවරු පිරිසක් එක්ක භික්ෂුන් වහන්සේලා බැහැදකින්න යනවා. බැහැදකින්න ගිහිල්ලා මේ කතා බහ ඇති වුණ භික්ෂුන් වහන්සේත් එක්ක ඔහු මෙහෙමයි කිව්වේ ස්වාමීනි මං මේ ලෝකේ මෙතෙක් කිසිවෙකුට සිදු කරන්න අසමත් වූ මහා දික්විජය සම්පූර්ණ කරමින් ලෝකේ ප්‍රධාන ගංගා 6ක් හරහා පැමිණ පොළොව තලයෙන් අඩකට වඩා මගේ යටතට අරගත්ත මහා ඇලෙක්සැන්ඩර් කිව්වා. එහෙමයි තමුන්ව හඳුන්වා දුන්නේ. ඒ හඳුන්වා දෙනකොට මේ භික්ෂුව හරි ලස්සන කතාවක් කියනවා. අධිරාජය මං ඔබ ගැන ඔහොම නමින් කිව්වාට කරුණු කාරණා දන්නේ නැහැ. ඒ නිසා වැඩි දුර දැන ගැනීම පිණිස ඔබත් එක්ක සාකච්ඡාවක් කරන්න මට අවකාශයක් දෙන්න පුළුවන්ද? බොහොම සතුටින් අධිරාජයා කැමති වුණා මේ භික්ෂුවත් එක්ක කතා බහ කරන්න. ඒ කතා බහේදී මේ භික්ෂුන් වහන්සේ අහලා තියෙනවා මහා අධිරාජය ඔබ මහා දික්විජයක් කිරීමට සමත් වෙච්ච කෙනෙක්. හැබැයි මට පේන කරුණ නම් ඔබ මිනිස්සෙක්. ඔබ මහා අධිරාජයේ බලයක් පිහිටෙව්වත් ඔබ මේ මහා ප්‍රදේශයකට අනසක ඇතුව හිටියත් මහා ඇලෙක්සැන්ඩර් නමින් ප්‍රකටව හිටියත් ඔබත් අපි වගේ සාමාන්‍ය මිනිස්සෙක්. අපිට වගේම ඔබටත් නිදිමත හැදෙනවද? අධිරාජයා කියනවා භික්ෂුව මටත් නිදිමත හට ගන්නවා. කිම මහරජය එතකොට ඔබ නිදාගන්නේ හිස මැසිඩෝනියාවේ තියලා දෙපාය මේ පංජාබ් ප්‍රදේශයට දික් කරගෙන මේ රාජ්‍යම වහගෙනද ඔබ නිදාගන්නේ. එතකොට මේ නුවණැති අධිරාජයා
එතෙම මේ ඇලෙක්සැන්ඩර් කියන්නේ මේ කතා බහ අහනකොට තේරෙනවා ඔහු මහා දික්විජයක් කළා. හැබැයි හොඳ ප්‍රඥාවක් තිබ්බ කෙනෙක්. ඔහු කලබල වුණේ. ඔහු භික්ෂුව අහන ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. භික්ෂුව එහෙම එකක් නෑ. අධිරාජයෙක් වුණත් මම කවුරුත් නිදන ආකාරයේ සාමාන්‍ය සුව පහසු ඇඳක නිදා ගන්නවා. කිම මහරජය අපි සාමාන්‍ය මිනිස්සු විදිහට අපට බඩගිනි හට ගන්නවා. ඔබ අධිරාජයෙක්. ඔබටත් බඩගිනි ඇති වෙනවද? කිව්ව භික්ෂුව මටත් බඩගිනි හට ගන්නවා. එතකොට ඔබ මේ මුළු මහත් අධිරාජයේම තියෙන අග්‍ර වූ ධාන්‍ය, පළතුරු, මස්, කිරි ආදිය අරගෙන මේ අධිරාජයේම තියෙන ඒ වගේන්ද ඔබ ආහාර ගන්නේ? එතකොට ඇලෙක්සැන්ඩර් අධිරාජයා කියනවා නැහැ භික්ෂුව. මට මගේ සේවකයෝ සකස් කරලා දෙන පෝෂණීය ආහාර වේලක් මං සාමාන්‍ය විදිහට අනුභව කරනවා. කිම මහා අධිරාජය සාමාන්‍ය මිනිස්සු වෙන අපිට නම් පිපාසය හට ගන්නවා. ඔබ අධිරාජයෙක්. ඔබටත් පිපාසය ඇති වෙනවද? භික්ෂුව මටත් පිපාසය ඇති වෙනවා. එතකොට ඔබ මේ මහා අධිරාජයෙක් ගංගා 6ක් ඉක්මවා ආපු කෙනෙක්. ඔබ මේ මහා ගංගාවල මේ පානීය ජලය එකතු කරලාද ඔබ බොන්නේ? නැහැ භික්ෂුව. අධිරාජයෙක් වුණත් මමත් කරන්නේ මගේ පිපාසයේ සංසිඳෙන විදිහට පිරිසිදු වතුර පොඩ්ඩක් බොන එක. එතකොට මේ භික්ෂුව කියනවා එසේනම් ඔබ විසින් ඔය ගොඩනැං වූ මහා අධිරාජය ඔබ භුක්ති විඳින්නේ කොහොමද කියලා මට කියලා දෙන්න. ඔබත් සාමාන්‍ය මිනිස්සෙක්. හැබැයි ඔබ දික්විජය කර කර ලෝකෙන් අඩකට වඩා අල්ලගත්තා. ඒ වෙනුවෙන් මහා කුරිරු මනුස්ස ඝාතන කළා. ඔබ එසේ මනුස්ස ඝාතන කර කෙටි කාලයක් ඇතුලේ ඔබ අත්පත් කරගත්ත මහා භූමි භාගයක් තියෙනවා. හැබැයි ඔබත් සාමාන්‍යයෙන් ඇඳක නිදන කෙනෙක්. ඔබත් සාමාන්‍යයෙන් බත්පතකින් අනුභව කරන කෙනෙක්. ඔබත් සාමාන්‍යයෙන් පැන් වීදුරුවකින් පැන් කෙනෙක්. මේ අත්පත් කරගත්ත අධිරාජය ඔබ මේ කොහොමද පරිහරණය කරන්නේ? ඒක මට කියලා දෙන්න කිව්වා. මේ කාරණේ කියනකොටම ඒ නුවණැති අධිරාජයාට සිහි උපන්නා. ඒ වෙලෙම මේ අධිරාජයා ඒ භික්ෂුවගේ පාද වන්දනා කරනවා. වන්දනා කරලා කියනවා මේ ස්වාමීනි මම මෙතනින් එහාට ආයෙ දික්විජය කරන්නේ. මං හැරෙනවා. මං ආපහු හැරෙනවා. මං හැරිලා මගේ මුල් දේශය වන මැසිඩෝනියාවටම යනවා. ඒ මැසිඩෝනියාවේ ඔබ වහන්සේලා වැනි නුවණැති භික්ෂූන්ට වැඩහින්ට සුදුසු ආරාම මං සකස් කරනවා. ආන් හිම වචනයක් කිව්වා. ඒ වචනේ කියලා තමයි ඇලෙක්සැන්ඩර් මහා අධිරාජය ආපහු පිටත් වෙලා යන්නේ. එතනින් එහාට ඔහු යුද්ධ කෙලේ නෑ. ඔහුට තේරුණා මරණය නම් වූ දෙය මේ ජීවිතේ කරා පැමිණෙනවා. මරණය පැමිණෙන තෙක් තමයි මේ ඔක්කොම කරන දේවල්. මරණය පැමිණි ඇසිල්ලේ මේ හැමදේම අත්හැරලා දාලා අපිට යන්න වෙනවා. අපි කොච්චර දේවල් ආසාවෙන් ඒකරාශී කරගත්තත්, අපි කොච්චර දේවල් වලට බැඳී හිටියත්, අපි කොච්චර දේවල් වලට මේවා මගේ මට අයිති කියලා ඇලුම් කරත්, මරණය කියන දේ ආපු සැනින් ඒ සියලු දේ අත්හැරලා දාලා හැමදිනාටම යන්න සිද්ධ වෙනවා. ඒකට ආගම් බේදනේ, ඒකට ಜಾති බෙහෙදනේ, ඒකට උස් පහත් බෙහෙදනේ, ඒකට කුල බල බෙහෙදනේ. හැමදිනාට පොදු ධර්මය. හැමදිනාට පොදු දේ. නුවණැති ඇලෙක්සැන්ඩර් අධිරාජයා මේක තේරුම් අරගත්තට පස්සේ මේ සුන්දර ධර්මය ස්ථාපනය කරන්න පුළුවන් ආරාම ඉදි කරනවා කියන අදහසින් ඔහු හැරුණට ඔහුට වැඩි ආයුෂයක් තිබුණේ නැහැ. එහෙම හැරිලා අඩු ගානේ ඒ ගංගාවල් තරණය කරගෙන තමන්ගේ සේනාවත් එක්ක මැසිඩෝනියාවටවත් ය아가න්න ඔහුට බැරි වුණා.
මගදී හොඳටම අසාධ්‍ය වුණා. ඒ අසාධ්‍ය වෙච්ච අවස්ථාවේ ඇලෙක්සැන්ඩර් අධිරාජයා මරණයට පත්වෙන්න පෙර අන්තිම කැමති පත්‍රයක් ලියනවා. ඒ අන්තිම කැමති පත්‍රය හරි සරල එකක්. සාමාන්‍ය රජවරුන්ගේ අන්තිම කැමති පත්‍ර වගේ මහා දීර්ඝ විස්තර එහි තිබුණේ නැහැ. ලියන අමාත්‍යවරයා ගෙන්නලා අන්තිම කැමතිවීම 3ක් මේ අධිරාජයා කියනවා. එහි පළමුවෙනි කැමැත්ත තමයි මේ අධිරාජයා කියනවා මා මිය ගියාට පස්සේ මාගේ මේ මෘත ශරීරය මා ජයගත් විජිතයන්හි සිටින දක්ෂම ශෛල්‍ය වෛද්‍යවරු විසින් ඔසවාගෙන යා යුතුයි. මාගේ මෘත ශරීරය මේ බුහුම දාන කරන ස්ථානයේ දක්වා අරගෙන යන්න ඕන. මගේ විජිතේ ඉන්න දක්ෂම වෙද්දු ටික. ඒ තමයි මගේ පළමුවෙනි කැමැත්ත. දෙවෙනි කැමැත්ත තමයි මා විසින් මේ කාලය පුරාවට දික්විජය කොට යන්තාක් ධනය හම්බ කරලා භාණ්ඩාගාරයේ ගොඩ ගහලා තියනවාද. ඒ ගොඩ ගැසූ ධනය මාගේ අවසන් කටයුතු වලට සහසම්බන්ධ වෙන සියලු ප්‍රජාවට පේන විදිහට භූමියේ අතුරන්න ඕන. ඒ හැමදේම පේන්න පොළොවේ අතුරලා තියෙන්න ඕන. මගේ තුන්වෙනි කැමැත්ත මාගේ දේහය බහලන පෙට්ටියේ සිදුරු දෙකක් හදලා ඒ සිදුරු දෙකින් මගේ අත් දෙක එළියට පේන්න තියෙන්න ඕන. රැස් වෙලා ඉන්න පිරිසට මගේ දේහයේ අත් දෙක පේන්න ඕන. මේ තමයි මගේ කැමැතිවීම් 3 කිව්වා. එතකොට රැස් වෙලා ඉන්න අමාත්‍යවරු අහනවා ඔබ මහා අධිරාජයෙක්. ලෝකේ මෙතෙක් කලකට බිහිවෙච්චි නැති තරම් විස්මයජනක අධිරාජයෙක්, නිර්භීත පුරුෂයෙක්. එබඳු ඔබ අන්තිම කැමතිවීම් විදිහට මේ වගේ කාරණා 3ක් බලාපොරොත්තුනේ ඇයි? එතකොට ඇලෙක්සැන්ඩර් අධිරාජයා පිළිතුරු දුන්නා. මම පළවෙනි කැමැත්ත විදිහට මාගේ මෘත ශරීරය ඔසවාගෙන යා යුත්තේ දක්ෂම ශෛල්‍ය වෛද්‍යවරු කියලා කිව්වේ යම් කරුණක් නිසාද? රැස් වෙලා ඉන්න පිරිසට තේරුම් යන්න ඕන කිව්වා. මේ ලෝකේ සියලු වෛද්‍යවරු එකතු වුණත් අපිව බේරගන්න බැරි දවසක් එනවා. මේ ලෝකෙම ඉන්න වෛද්‍යවරු එකතු වෙලාවත් අපේ ජීවිතේ බේරගන්න බැරි දවසක් එනවා. මේ ලෝකේ තාක්ෂණික උපකරණ තියෙනවා වෛද්‍ය ක්ෂේත්‍රයේ නොයෙක් උපකරණ. ඒ සියලු උපකරණ අපේ ශරීරයට ගහලවත් අපිව බේරගන්න බැරි දවසක් එනවා. අපේ මේ ශරීරයේ රෝම කූපයක් ගානේ වෛද්‍යවරු හිටියත් අපිව බේරගන්න බැරි දවසක් එනවා. ඒක සාමාන්‍ය ප්‍රජාවට තේරෙන්න ඕන. ඒ උදෙසා තමයි මං කිව්වේ මගේ මේ ශරීරය ඔසවාගෙන යන්න ඕන මේ විජිතේ ඉන්න දක්ෂම ප්‍රසිද්ධම ශෛල්‍ය වෛද්‍යවරු. බලන්න එතුමාගේ තිබුණ ඥානය. පින්වතුනි ජීවිතය ගැන මේ කොටස අපි තේරුම් ගත යුතු එකක්. මොකද අපි තනියම එන අය. තනියම යන්න යන අය. තනියම ඇවිල්ලා තනියම යන්න වෙන ගමනේ අපි තනිව රැකවරණයක් හදාගෙන තියෙන්න ඕන. ඒ රැකවරණේ හදාගත්තොත් රැකවරණේ සහිතව අපිට යන්න පුළුවන්. හැබැයි රැකවරණේ හදාගන්න බැරි වුණොත් රැකවරණයක් නැති කෙනෙක් විදිහට අසරණ වෙලා අපිට යන්න වෙයි. අධිරාජයා කියනවා දෙවෙනි කැමැත්ත විදිහට මං ඇයි ධනය අතුරන්න කිව්වේ මේ ප්‍රජාවට පේන්න. මේ මිනිස්සු දැනගන්න ඕන මේ ඇලෙක්සැන්ඩර් කියන මහා අධිරාජයා දික්විජයක් සිද්ධ කරලා රට රාජ්‍ය ආක්‍රමණය කරලා මහා ධනයක් හම්බ කළා. හැබැයි ඔහු යන්නේ හම්බ කරපු ධනය අරන් නෙවෙයි. අර පේන්නේ ඔහු හම්බ කරපු ධනය බිම අතුරලා. ඒ ධනය මෙහි දමා ඔහු යනවා. ඒක තේරෙන්න ඕන.
ඒක තේරුම් කර දීම පිණිසයි ධනය අතුරන්න කිව්වේ. පින්වතුනි මේ ලෝකේ අපි මේ ලෝකෙට ආවට පස්සේ නොයෙක් දේවල් අපි මගේය කියලා එකතු කරගන්නවා. අපි අධිරාජයෝ නොවුනට අපිත් මේවා මගේ මේවා මට අයිති මෙහෙම එකතු කරගන්නවා. හැබැයි මේ එකතු කරගන්න කිසිම දෙයක් අපිට අරගෙන යන්න පුළුවන්කමක් නැහැ. කොටින්ම අපි අතකින් යමක් ස්පර්ශ කරනවාද මේ ලෝකේ අපි අතින් අල්ලන කිසිම දෙයක් අපිට අරගෙන යන්න බෑ. අපි අතින් අල්ලනවා මිල මුදල් අරන් යන්න බෑ. අපි අතින් අල්ලනවා අපේ දේපල සම්පත් අරන් යන්න බෑ. අපි අතින් ස්පර්ශ කරනවා අපේ බිරිඳ ස්වාමියා අරන් යන්න බෑ. අපි අතින් ස්පර්ශ කරනවා අපේ දරු පැටව් අරන් යන්න බෑ. අපි අතින් ස්පර්ශ කරනවා අපේ යාන වාහන අපිට අරගෙන යන්න බෑ. කොටින්ම අපි අතින් ස්පර්ශ කරනවා අපිවම අපිට අපිවත් අරගෙන යන්න බෑ. මේ මෘත ශරීරෙත් මෙහි දාලා යන ගමනක් මරණය. ඒක තේරුම් යන්න ඕන සාමාන්‍ය ප්‍රජාවට. ඒ උදෙසා කිව්වා දෙවෙනි කැමැත්ත. ඊළඟට තුන්වෙනි කැමැත්ත විදිහට මම කිව්වේ මගේ හිස් අත් දෙක. මගේ සිරුර බහලන පෙට්ටියෙන් එළියට මගේ හිස් අත් දෙක පේන්න ඕන කියලා කිව්වේ. මිනිසුන්ට නුවණැති මිනිසුන්ට තේරෙන්න ඕන. මේ ඇලෙක්සැන්ඩර් කියන්නේ මහා අධිරාජෙක්, මහා ධනයක් තිබ්බ කෙනෙක්, මහා පිරිවරක් හිටපු කෙනෙක්, මහා කීර්තියක් තිබ්බ කෙනෙක්. හැබැයි ඔහුත් මැරිලා යන්නේ හිස් අතින්. මුකුත් අරගෙන යන්නේ. මේක තේරුම් යන්න. ඒ නිසා පින්වතුනි ඇලෙක්සැන්ඩර් බඳු මහා අධිරාජයෙකුගේ ඉරණමත් එයනම් අපගේ ඉරණම ගැන කවර කතාද? එනිසා හොඳට තේරුම් ගත යුතු දෙයක් මේක අපි. මරණය කරා ඇදෙන ජීවිතේ මරණය කරා යන ජීවිතේට රැකවරණය මොකක්ද? බුදුරජාණන් වහන්සේගෙන් දවසක් එක දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා කිංසු යාව ජරා සාධු ස්වාමීනි වයසට යන කල්ම ජීවිතේ බැරි ගැහෙන කල්ම ඔත්පල වෙලා එකතැන් වෙන කල්ම මේ ජීවිතේ කුමක් පුරුදු කිරීම හොඳයිද? බුදුරජාණන් වහන්සේ වදාලා සීලං යාව ජරා සාධු වයසට ගිහිල්ලා බැරි ගැහිලා ඔත්පල වෙනකම්ම ජීවිතේ සිල්වත්ව ගත කිරීම ඉතා හොඳයි. කිංසු සාධු පතිට්ඨිතා මරණය කරා ඇදෙන ජීවිතේ පිහිටුවා ගන්න හොඳම තැන කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධා සාධු පතිට්ඨිතා ශ්‍රද්ධාව තුළ ජීවිතේ පිහිටුවා ගැනීම ඉතා හොඳයි. ශ්‍රද්ධාව කියලා කිව්වේ බුදුරජුන්ගේ අවබෝධය අදහා ගැනීම ඉතා හොඳයි. කිංසු නරාණං රතනං මේ මනුස්සයාට වටිනාම වස්තුව, මේ මනුස්සයාට තියෙන වටිනාම සම්පත, මේ මනුස්සයාට තියෙන වටිනාම ධනය කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤා නරාණං රතනං මේ මනුස්සයාට තියෙන වටිනාම දේ ජීවිතය ගැන ප්‍රඥාවයි. එය ඇති කර ගැනීම ඉතා හොඳයි. ඊළඟට ඒ දෙවිය තව ප්‍රශ්නයක් ඇහුවා. කිංසු චෝරේහි දූහරං මේ ලෝකේ තව කෙනෙකුට පැහැරගත නොහැකි දේ කුමක්ද? අපට අහිමි නොවන දේ කුමක්ද? මේ ජීවිතේ අපි එකතු කරගන්න හැමදේම අපිට අත්හැරලා දාලා යන්න වෙනවා. අපි හරි හම්බ කරන ධනෙ හොරුන්ට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මිය ගියාට පස්සේ ඒවා වෙන වෙන උරුමකාරයෝ ගන්නවා. අපිට අයිති වෙන්නේ හැමදේම එහෙමයි. එහෙමනම් කුමක්ද මේ ලෝකේ අපිටම හිමි වෙන දේ? පුඤ්ඤං චෝරේහි දූහරං බුදුරජාණන් වහන්සේ වදාලා පින තමයි සොරුන්ට ගත නොහැකි දේ. ඉතින් මේ තමයි ශාස්ත්‍රූන් වහන්සේ
සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මරණය කරා ඇදෙන අපේ ජීවිතයට ඇති කරගන්න කිව් ආරක්ෂාව. ඒ ආරක්ෂාව ඇති කරගන්න පුළුවන් වෙන්නේ පින්වතුනි ප්‍රඥාව උපදවා ගන්න ප්‍රමාණයට. මොකද මේ මිනිස්යාට තියෙන වටිනාම දේ ප්‍රඥාව. ප්‍රඥාව වැඩි වෙන්න ඔහුට තියෙන වටිනාකම වැඩි වෙනවා. ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා මේ සද්ධර්ම දේශනා මාලාවේදී අපි ඉගෙන ගන්නේ ප්‍රඥාවෙන් ජීවිතේ වටිනාකම උපරිමයට වැඩි කරගත්ත මුනිවරු රහතන් වහන්සේලා ගැන. අද අපි මේ ධර්ම දේශනාවේදී එසේ ප්‍රඥාව උපදවා ගත්ත ප්‍රඥාවෙන් ජීවිතේ උපරිම වටිනාකම ඇති කරගත්ත උතුම් ශ්‍රාවක රත්නයක් ගැන ඉගෙන ගන්නවා. ඇත්තෙන්ම මේ බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවක රත්නයක්. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූනම් උච්චා කුලිකානම්. මේ බුද්ධ ශාසනයේ උසස් කුලයක උපන් භික්ෂූන් අතරින් අග්‍ර වූ භික්ෂුව කවුද? යදිදම් බද්ධියෝ කාලිගෝදාය පුත්තෝ. කාලිගෝදාය පුත්ත බද්ධිය මහරහතන් වහන්සේ. ඒ බද්ධිය මහරහතන් වහන්සේගේ සිදුවීම මීට කල්ප ලක්ෂයකට පෙර ආරම්භ වෙන එකක්. උන්වහන්සේ පින් පුරන්න පටන් ගත්තේ මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුද්ධ ශාසනයේ. ඒ කාලේ ඉඳලා පින් පුරාගෙන පැමිණිලා අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සම්බෝධිය සාක්ෂාත් කරන මේ කාලේ ශාක්‍ය රජ පවුලේම උපන්න කාලිගෝධා කියන දේවියගේ පුතා විදියට බද්ධිය නමින්. උසස් කුලයක උපන්නේ රජ කුලේ. රජ කුලේ උපදින්න හේතුව මොකද්ද? උසස් කුලයක උපදින්න හේතු වෙන පින්කම් වලින් ජීවිතේ පුරවගත්තා. කිසි කෙනෙකුට හොරෙන් ගන්න බැරි දේ ජීවිතේට එකතු කරගත්තා. මීට කල්ප ලක්ෂයකට පෙර ඉඳලා පටන් ගත්තා හොරුන්ට ගන්න බැරි දේ එකතු කරන්න. ඒ තමයි පින. ඒ කරපු පින්කම් අතරේ උසස් කුලයක උපදින්න හේතු වෙන පින්කම් රාශියක් කළා කියනවා. බලන්න මේ පින්කම් ධර්මාසන පූජා කළා. උසස් කුලයක උපදින්න හේතු වෙන පිනක්. සත්‍ය ගැන කියා දෙන, පින ගැන කියා දෙන, කුසලයේ ගැන කියා දෙන දේශකයන් වහන්සේලාට ධර්මය කියන්ට ධර්මාසන පිදුවා. ආන්ගේ පින කරගත්තා. ඊළඟට උතුම් ධර්මාසන සැරසීම පිණිස වටිනා වස්ත්‍ර පූජා කළා. ධර්මාසනයක් සුන්දර විදිහට, ලස්සන විදිහට, ගෞරවාන්විත විදිහට සරසන්න ධර්මාසන සැරසිලි වස්ත්‍ර පූජා කරගත්තා. දේශකයන් වහන්සේලාට සුවය පිණිස වටාපත් පූජා කළා. දැන් වටාපත කියන එක පාවිච්චි කරන්න පිංගුතුනේ මේ ශරීරයට දහඩිය ආදී වෙහෙස එනකොට ශරීරයට සිහිල් පවම් පොදක් ගහගන්න. එතකොට වටාපත තමයි ඒකට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. දැන් වර්තමාන වෙනකොට නම් මේ ඒ සුව පහසුව ගැනීම පිණිස මේ විදුලි පංකා තියෙනවා. ඊළඟට වායු සමීකරණ යන්ත්‍ර තියෙනවා. මේ වගේ දේවල් මේ නිර්මාණය කරලා තියෙනවා. එතකොට යමෙක් ඒවා පූජා කරනවා නම් සංඝයාගේ සුවය පිණිස ඒකත් මේ පින්කමමයි. ඊළඟට දහම කියන උතුමන්හට පෞපස්ථාන කිරීමේ පින සිද්ධ කරගත්තා. උසස් කුලයක උපදින්න හේතුවක් වෙනවා ලෝකයට සත්‍ය දේශනා කරන, බුදුරජුන්ගේ ධර්මයේ දේශනා කරන, කුසල අකුසල් කියා දෙන දේශකයන් වහන්සේලාට ගෞරව දැක්වීම. දහම් අසන පිරිසගේ පහසුව උදෙසා නොයෙක් පහසුකම් සැලසුවා. ධර්ම දේශනා අහන්න එන පිරිසට සුවසේ දහම් ඇසීම පිණිස පහසුකම් හදලා දීලා තිනවා. ඊළඟට රාත්‍රී දහම් මණ්ඩප එළිය කිරීම වෙනුවෙන් පහන් පූජා කළා. රෑ කාලේ බණ අහනකොට ඒ කාලේ පහන් දැල්වනවනේ. ඒ පහන් දැල්වනකොට ඒ පහන් වලට අවශ්‍ය කරන තෙල්, ඒ පහන් වලට අවශ්‍ය කරන වැටි, ඊළඟට පහන් අවශ්‍ය තැන් වලට පහන් මේවා පූජා කරගත්තා. මේ තමයි හොරුන්ඩ ගණ්ඩ බැරි විදිහට තමන් සසරේ රැස් කරගත්ත පින. ඒ රැස් කරගත්ත පින් බලෙන් උසස් කුලයක උපන්න
කාලිගෝදා කියන රජබිසවගේ පුත්‍රයා විදියට බද්දිය නමින්. ඉතින් පස්සේ කාලෙක මේ බද්දිය කුමාරයා තරුණ වයසේදී ශාක්‍යයෝ 6 දෙනාත් එක්ක එකට ඇවිල්ලා තමයි පැවිදි වුණේ. ඒ ශාක්‍යයෝ 6 දෙනාගේ පැවිද්ද ගැන අපි මීට පෙරත් ඔබට කියලා දීලා තියෙනවා. කවුද ඒ ශාක්‍යයෝ 6 දෙනා? ආනන්ද, අනුරුද්ධ, ඒ වගේම බද්දිය, බගු, කිම්බිල, දේවදත්ත. මෙන්න මේ 6 දෙනා එකටම ඇවිල්ලා පැවිදි වුණේ. ඒ වගේම ඒත් එක්කම පැවිදි වුණා මේ අයගේ කරණවැමියා උපාලි. මේ සියලු දෙනා තමයි එකටම පැවිද්දටපත් වුණේ. ඒ පැවිද්දටපත් වුණාට පස්සේ අපේ බද්දිය මහතෙරුන් වහන්සේ ගත කරලා තියෙන ජීවිතේ හරි සුන්දර ජීවිතයක්. උන්වහන්සේ තමන් වහන්සේගේ තේරගාථාවලදී කියනවා ශ්‍රී සද්ධර්මය අවබෝධ කරලා ජීවිතේ සැපයටපත් වුණාට පස්සේ මේ බද්දිය තෙරුන් වහන්සේ කියලා කියන්නේ පැවිද්දටපත් වෙන්න පෙර පිංගුතුනේ මහා රාජ සම්පත්තියකින් ඉතා සුවසේ හිටපු කෙනෙක්. හරියට සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ හිටියා වගේ හොඳට සැප විඳගෙන හිටියා. හැබැයි බුදුබණ අහනකොට තේරුණා මේ කාම ලෝකේ අපි අත්පත් කරගෙන විඳින සැපය తాවකාලික එකක්. ඒක අත්හැරලා දාලා යන්න වෙන දවසක් එනවා. පිය රජවරු මැරිලා ගියා. රාජකීය පරම්පරාවේ මුතුන් මිත්තෝ මැරිලා ගියා. ඒ වගේම අපිටත් මේ කොච්චර සැප විඳ විඳ හිටියත් රෝග උරුම වෙලා නාකි වෙලා මැරිලා යන්න වෙනවා. මේ කල්පනාව ඇති වුණා. ඒ කල්පනාවෙන් යුක්තව ඒ කල්පනාව තුළ ඇති කරගත්ත නුවණින් තමයි අර ඔක්කොම කාම සම්පත් අත්හැරලා දාලා ඇවිල්ලා මහාන වුණේ. ඉතින් පැවිදි වුණාට පස්සේ ඊටාම කෙටි කලකින් උන්වහන්සේ අරහත්ත්වේ සාක්ෂාත් කළා. ඒ අරහත්ත්වයට පත් වෙලා තේරගාථාවේදී මෙන්න මේ විදිහට විස්තර කරනවා. ඇතාගේ පිටින්මයි මං ගියේ. ඊතා සිනිදු ඇඳුම්මයි මං ඇඳේ. ඇල්හාලේ බතුයි රසට උයපු මසුයි තමයි මං කෑමට ගත්තේ. රජෙක් විදිහට විඳපු සැප. මගේ නම භද්‍ර. ඒ බද්දිය කියන එකම පාවිච්චි වෙලා තියෙනවා භද්‍ර කියන නම. භද්‍ර කියන එකේ අර්ථය සොඳුරු කියන අදහස. අද මං ගත කරන්නේ පිණ්ඩපාතයෙන් යැපෙන ශ්‍රමණ ජීවිතයක්. ඒ ජීවිතයට යා හරීම කැමතියි. කාලිගෝදාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතුනුයි භාවනා කරන්නේ. කෙලෙස් නැති හිත උපදව ගත්තට පස්සේ තියෙන සැපේ. කලින් එතාගේ පිටින් ගියපු කෙනා දැන් පාගමනින් වඩිනවා හැබැයි සැපසේ. කලින් රාජ භෝජන අනුභව කරපු කෙනා දැන් පිණ්ඩපාතේ වඩිනවා හැබැයි සැපසේ. කලින් රාජ මාලිගාවේ හිටපු කෙනා දැන් රුක්සෙවෙනේ ඉන්නවා හැබැයි සැපසේ. කලින් රාජකීය යහනාවේ සැතපෙච්ච කෙනා දැන් රුක්සෙවනේ සැතපෙනවා හැබැයි සැපසේ. ඒ සැපේ උන්වහන්සේ කියනවා පාංශකූල සිවුර දරාගෙන පිණ්ඩපාතෙන් යැපෙන ජීවිතයට එයා හරි කැමතියි. කාලිගෝදාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතුනුයි භාවනා කරන්නේ. පාංශකූල වස්ත්‍රය කියලා කියන්නේ පින්වතුනේ මේ පාරේ ඇවිදගෙන යනකොට මිනිස්සු විසික් කරපු මිනිස්සු බැහැර කරපු රෙදි කෑලි කෑලි එකතු කරලා ඒ රෙදි කෑලි මූට්ටු කරලා සකස් කරගත්ත වස්ත්‍රය. මේ කලින් රජ කෙනෙක් දැන් පාංශකූල වස්ත්‍රය පොරවනවා. හැබැයි මේ වස්ත්‍රය පොරවගෙන කංකිදිරි ගාන්නේ නැහැ. අයියෝ අපිට හොඳ වස්ත්‍ර නැත්තේ කියලා. ඇයි හේතුව? වස්ත්‍රයකින් ලබන කාම සැපයට වඩා අති උදාර වූ සැපයක් උන්වහන්සේ විඳිනවා. ඒකයි කිව්වේ නිකලෙස් සිතින් භාවනා කරන්නේ. පිණ්ඩපාතයෙන් පමණක් ලැබෙන යමකින් ගත කරන ජීවිතයට එයා හරි කැමතියි. කාලිගෝදාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතිනුයි භාවනා කරන්නේ. තුන් සිවුරු දරාගෙන පිණ්ඩපාතයෙන් යැපෙන ඒ ශ්‍රමණ ජීවිතයට එයා හරි කැමතියි. කාලිගෝදාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතිනුයි භාවනා කරන්නේ. දැන් මේ තුන් සිවුර කියලා කියන්නේ පින්වතුනේ දෙපට සිවුර, තනිපට සිවුර සහ අඳනේ කියන සිවුරු තුන. සාමාන්‍යයෙන් භික්ෂුවක් මුළු ජීවිත කාලෙම පරිහරණය කරන්නේ ওই සිවුරු තුන.
සාමාන්‍ය ලෝකයේ මිනිස්සු සැප විඳීම වෙනුවෙන් නොඑක් වස්ත්‍ර පරිහරණය කරනවා. ඒ වස්ත්‍ර පරිහරණය කර කර වස්ත්‍රයක් තුලින් සැපයක් හොයනවා. හැබැයි සැපය කියන එක උපදවා ගන්න තියෙන්නේ මේ බාහිර වස්ත්‍රයකින් නෙවෙයි. දියුණු කරන ලද ජීවිතයකින්. ප්‍රඥාව තුල වඩනා ලද ජීවිතයෙන් තමයි සැප උපදින්නේ. ඒ සැපේ උපදව ගත්ත උතුම් මුනිවරයෙක් කියන සොඳුරු වදන් මේ. ගෙපිලි වලින් පිණ්ඩපාතේ වැඩලා ලැබෙන යමකින් ගත කරන ජීවිතයටයි එයා කැමති. කාලි ගෝදාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතිනුයි භාවනා කරන්නේ. මේ තේරගාතාවල හැටියට තේරෙනවා උන්වහන්සේ දුතාංග සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඒ දුතාංගයටදී තමයි තියෙන්නේ සපදාන චාරිකංගය. ඒ කිව්වේ ගෙවල් පිළිවෙලින් තමයි පිණ්ඩපාතේ වඩින්නේ. පිණ්ඩපාතේ වඩිනකොට දුප්පතාගේ ගෙදර මේ මග ඇරලා පොහොසතාගේ ගෙදරට පිණ්ඩපාතේ හොයාගෙන යන්නේ. හම්බෙන නිවසෙන් හම්බෙන දුගියාගේ හම්බෙන පිණ්ඩපාතයක්. ඒක අරගෙන යපෙනවා. ඒකට කියන්නේ සපදාන චාරිකංගේ. බලන්න මේ බුද්ධ ශාසනය කොච්චර විස්මය ජනකද. මේ මහා සැප විඳපු රජවරු තමයි මේ විදිහට පාත්‍රයක් අරගෙන ගයක් ගානේ පිණ්ඩපාතේ යන්නේ. හැබැයි සැපසේ සැනසille. පිණ්ඩපාතින් ලැබෙන දෙයක් එක වේලකට පමණක් වළඳා යැපෙන ජීවිතයටයි එයා කැමති. කාලි ගෝධාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතිනුයි භාවනා කරන්නේ. අපි හිතනවා සැප විඳින්න නම් හොඳට කන්න ඕන කියලා. අපි 3 වේල සමහර ලාවට 4-5 වේල කනවා. ඒ කාලා සැප හොයනවා. හැබැයි සැපේටපත් වෙච්ච ඒ මුනිවරු එක වේලක් විතරක් වළඳලා හැබැයි ඊට සැපසේ ඉන්නවා. පාත්‍රයෙන් පමණක් දන් වළඳන ජීවිතයකටයි එයා කැමති. කාලි ගෝධාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතිනුයි භාවනා කරන්නේ. පාත්‍රයට දානේ පිළිගත්තට පස්සේ වෙන කිසි දෙයක් පිළි නොගන්නා ජීවිතයකටයි එයා කැමති. කාලි ගෝධාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතිනුයි භාවනා කරන්නේ. පිණ්ඩපාතේ කරගෙන වනාන්තරේ වාසය කරන්නටයි එයා කැමති. කාලි ගෝධාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතිනුයි භාවනා කරන්නේ. බුදුරජාන් වහන්සේ අවස්ථාවක වදාලා රමණීයානි අරඤ්ඤානි. මහණෙනි මේ වනය කියන්නේ හරි රමණීය එකක්. යත්තන රමති ජනෝ. හැබැයි මේ සාමාන්‍ය ජනයා ඒ ලස්සන වනාන්තරයට ඇලෙන්නේ. වීතරාගා රමෙස්සන්ති නතේ කාම ගවේසිනෝ. හැබැයි වීතරාගී මුනිවරුන්ට වනය හරි සුන්දරයි. හේතුව ඒ වීතරාගී මුනිවරු කාමය නොසොයන්නේය. කාමය හොයන කෙනාට වනය සුන්දර නෑ. කාමය හොයන කෙනා මේ වනාන්තරය ඇතුලේ තියෙන සුන්දරත්වය විඳින්න දක්ෂ නෑ. ඒ කෙනා මේ කාම සම්පත් වලින් තමයි සැප හොයන්නේ. හැබැයි Taman තුලම සැපේ උපදවගත්ත මුනිවරයා සුන්දර වනාන්තරේ සුවසේ වාසය කරනවා. පිණ්ඩපාත කරගෙන රුක් සෙවණක භාවනා කරන්නයි එයා කැමති. කාලි ගෝධාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතිනුයි භාවනා කරන්නේ. පිණ්ඩපාත කරගෙන එලිමහන් තැනක ඉඳගෙන භාවනා කරන්නටයි එයා කැමති. කාලි ගෝධාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතිනුයි භාවනා කරන්නේ. පින්වතුනි එතන එලිමහන් තැනක කියලා කිව්වේ උන්වහන්සේ සමාදන් වෙලා හිටියා අබ්බෝසි කංගය. ඒ අබ්බෝකාසි කංගය කියලා කියන්නේ දුතාංගයක්. ඒ දුතාංගේ සමාදන් වුණාම උන්වහන්සේලා ඔය සොහොන් පිට්ටනියක වගේ ඒම එලිමහන් තැනක තමයි වැඩ වාසය කරන්නේ. ග්‍රහයක් ඇතුළට පිවිසෙන්නේ. ඉතින් මේ උත්තමයන් වහන්සේ පැවිද්දට පත් වුණාට පස්සේ ඒ දුතාංගේ සමාදන් වෙලා ඒක ආරක්ෂා කරපු කෙනෙක්. පිණ්ඩපාතේ කරගෙන සොහොන් වල වාසය කරන්නටයි එයා කැමති. කාලි ගෝධාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතිනුයි භාවනා කරන්නේ.
ඒ කාලේ හරියට ශ්‍රමණයන් වහන්සේලා සොහොනේ වාසය කළා. ඒ සොහොනේ වාසය කරන්නට හේතුව සොහොන කියලා කියන්නේ යථාර්ථයේ පේන තැන. යථාර්ථය නිතර නිතර සිහිපත් වෙන තැන. මේ ලෝකේ මිනිස්සු සියල්ල අත්හැරලා තමන්ගේ කුණු කයත් බැහැර කරලා යන්නේ එතනයි. සොහොන. ඒ කාලේ හරියට සොහොන ඇසුරු කරගෙන බණ භාවනා කිරීම කරලා තියෙනවා. ඉතින් ඒ කාලේ ඉරමඩල වගේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ මහා රහතන් වහන්සේලා වැඩ හිටපු කාලේ ඒකට පරිසරය ඒ කාලේ හොඳටම තිබුණා. ඒ කාලේ අමනුෂ්‍යයන්ගේ උපද්‍රවාදීන් තොරව සුවසේ බණක් භාවනාවක් කරගන්න අවකාශ ඒ යුගයේ තිබුණා. ඒකත් එක්ක ඒ මහතෙරුන් වහන්සේලා සොහොන් ඇසුරු කරගෙන බොහෝ බණ භාවනා කරලා තියෙනවා. පිණ්ඩපාතේ කරගෙන තමන්ට ලැබෙන ආසනයකින් සතුට වෙලා ඉන්න ජීවිතයකටයි එයා කැමති. කාලිගෝදාවගේ පුතා වූ ඒ බත්තිය නිකලෙස් සිතිනුයි භාවනා කරන්නේ. ඊළඟට බලන්න පිණ්ඩපාතේ කරගෙන ජීවත් වෙමින් රාත්‍රී කාලේ නොනිදා භාවනා කරන ජීවිතයකටයි එයා කැමති. ඒකට කියනවා නේසජ්ජිකංගය. නොනිදා භාවනා කරනවා. ඒ නොනිදා භාවනා කරන්න නම් නින්දට වඩා උතුම් සැපක් ඒ උත්තමයේ උපදවාගෙන තිබුණා. දැන් අපි අපේ ජීවිතේ සාමාන්‍යයෙන් සැනසෙල්ලේ ලබන සැපේ විදිහට තියෙන්නේ නින්දනේ. ඒකත් බොහෝ දිනකට සැප නෑනේ. ඒ නින්දවත් සැනසෙල්ලේ නිදාගන්න නෑනේ බොහෝ දිනකට. හැබැයි මේ මුනිවරු වඩන ලද සිත තුලින් උතුම් සැප උදා කරගත්ත නිසා නොනිදා භාවනා කළා. පිණ්ඩපාතේ කරගෙන අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නටයි එයා කැමති. කාලිගෝදාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතිනුයි භාවනා කරන්නේ. අල්පේච්ඡයි කියලා කිව්වේ තමන්ගේ ගුණ ප්‍රකට නොකරන ජීවිතේ. මම මෙහෙම කෙනෙක් කියලා ප්‍රකට නොකරන ජීවිතේ. ආංගිකට කියනවා අල්පේච්ඡ. පිණ්ඩපාතේ කරගෙන ලද දෙයකින් සතුට වෙලා ගත කරන ජීවිතයටයි එයා කැමති. ලද දෙයින් සතුට වෙනවා කියලා කියන්නේ සන්තුෂ්ටිය. බුද්ධ ශාසනයේ ලද සිවුරකින් සතුට වෙලා ලැබෙන පිණ්ඩපාතකින් සතුට වෙලා ලැබිච්චි මේ සේනාසනයකින් රුක් සෙවණක් නම් ඒකෙන් සතුට වෙලා ඊළඟට මේ යම් ශරීර ආබාධයකට ලැබෙන සුළු බෙහෙතකින් හේතකින් සතුට වෙලා උන්වහන්සේලා ජීවිත යාත්‍රාව පවත්ව ගත්තා. පිණ්ඩපාතේ කරගෙන හුදකලාවේ ඉන්න ජීවිතයකටයි එයා කැමති. පවිවිත්ත කෙලෙස් එක්ක එකතු නොවි. කෙලෙස් සහගත පිරිස් එක්ක එකතු නොවි. උන්වහන්සේලා හුදකලාවේ වැඩ හිටියා. පිණ්ඩපාතේ කරගෙන කිසිම දෙයකට නොයලුණු ජීවිතයකටයි එයා කැමති. කාලිගෝදාවගේ පුතා වූ ඒ බද්දිය නිකලෙස් සිතුනුයි භාවනා කරන්නේ. පිණ්ඩපාතේ කරගෙන ජීවත් වෙලා පටන් ගන්නා වීරිය නොකඩවා පවත්වන ජීවිතයකටයි එයා කැමති. ආරද්ධ විරිය. ඇයි මේ මහරහතන් වහන්සේලා මේ විදිහේ ගාථා කියන්නේ? ඒ රහතන් වහන්සේලා ගත කරපු ජීවිතය ගැන මේ විදිහට අහනකොට පහුකාලීන භික්ෂූන්ට හිතක් උපදිනවා. අනේ අපිත් එහෙනම් ඒ උත්තමයෝ වගේ ලස්සන ජීවිතයක්, සුන්දර ශ්‍රමණ ජීවිතයක්, පිරිසිදු ශ්‍රමණ ජීවිතයක් උපදව ගන්න ඕනේ කියලා. ඒ උදෙසා අනුකම්පාවෙන් වදාරන ගාථා. අවසානයේ උන්වහන්සේ වදාලා ඉස්සර මම පාවිච්චි කළේ ලස්සනට කැටයම් කරපු ගොඩක් වටින රත්තරන් භාජනයක්. මම ඒක අත්හැරියා. රජෙක් කාලේ උන්වහන්සේ අනුභව කළේ රන් පිඟානකින්. ඒක අතහැරියා. මැටි පාත්‍රයක් අතට ගත්තා. මේක තමයි මගේ දෙවෙනි ඔටුනු පැළඳීම. බලන්න ලස්සන. අර රම් භාජනේ අත්හැරලා භික්ෂුවක් විදිහට මැටි පාත්‍රයේ අතට ගැනීමක් ඇද්ද? ඒක ගැන උන්වහන්සේ මේ සඳහන් කළේ මේක මගේ දෙවෙනි ඔටුනු පැළඳීම අභිෂේකය. හැබෑවටම සැනසිලිදායක ජීවිතයට අභිෂේක කළා. නිකේසිරස් රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. රාජෙක් විදිහට අභිෂේක කළාම
ඒ රජා කාමයන් නිසාම වෙහෙසටපත් වෙනවා. හැබැයිම අභිෂේකය තමයි බුද්ධ ශාසනයක් තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතෙක් විදිහට ලබන අභිෂේකය. ඉස්සර මං හිටියේ තට්ටු ගොඩනැගිල්ලක උඩ තට්ටුවේ. මං හිටියේ නගරේ වටේම උස තාප්පයක් තිබුණා. මාව රකින්ට කඩු අතට ගත්තු සේනාවක් වටේ හිටියා. ඒත් මං ජීවත් වුණේ හරිම බයෙන්. මේ සිදුවීම උනේ මෙහෙම. අපේ බද්දිය මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ යම් වනයේකට ගියත් යම් හුදෙකලා තැනකට ගියත් උන්වහන්සේ සුවසේ භාවනා කරගෙන ඉන්නකොට අනායාසයෙන්ම කියවෙනවා අහෝ සුඛං කියලා. ඒකේ තේරුම අපේ තියෙන සැපයක් කියලා කියවෙනවා. එතකොට අනිත් භික්ෂූන්ට ධර්මය අවබෝධ නොකරපු භික්ෂූන්ට ඕක ඇහෙනවා. ඒතර භික්ෂූන් කල්පනා කළා මේ කාලිගෝදාවගේ පුත්‍රයා නෙමේ හිටපු රජෙක්නේ මහා රාජ්‍යයක උරුමකාරයෙක්නේ. ඔය රාජ්‍ය සැප මතක් වෙලා අන්තපුර බිසෝන් වහන්සේලාත් එක්ක සතුටු වෙච්ච විදිහ මතක් වෙලා වෙන්න ඇති. මේ කැලේ ඇතුළෙත් ඔය සැපයි කියන්නේ. නැත්තම් ඉතින් මේ ඝන වනාන්තරේ මොන සැපක්ද? බුදුරජාන් වහන්සේ ගාවට ගිහින් පැමිණිලි කළා. එතකොට භාග්‍යතුන් වහන්සේ අපේ මහරහතන් වහන්සේව ගෙන්නලා අහනවා. ඈ බද්දිය මේ කැලේ ඇතුළට ගියාට පස්සේ අහෝ සැපයි කියනවා කියන්නේ හැබැයිද? එහෙමයි ස්වාමීනි. මොකද්ද බද්දිය මේ අහෝ සැපයි කියන්න හේතුව? එතකොට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉස්සර මං රජෙක් විදිහට සේනා පිරිවරාගෙන හිටියා. හැබැයි බයෙන්. ස්වාමීනි මං දැන් තනියම ඉන්නවා. ඊතා සැපසේ. අහෝ සැපයි. ඉස්සර ස්වාමීනි මං මහා දීපලක උරුමකාරයෙක් වෙලා හිටියා. හැබැයි මේ උරුමය මගෙන් කවුරු පැහැර ගනීද කියලා බයෙන්. ස්වාමීනි දැන් මම මොකුත් නැතුව ඉන්නවා. හරි සැපසේ. අහෝ සැපයි. ස්වාමීනි ඉස්සර මං රාජ භෝජන අනුභව කළා. හැබැයි බයෙන් අනුභව කළේ මේකට කවුරු හරි වහදාලා තියෙයිද? කවුරු හරි කුමන්ත්‍රණ කරලා මාව මරවයිද? දැන් ස්වාමීනි ගයක් ගානේ ගිහිල්ලා ලැබෙන පිණ්ඩපාතකින් මං යැපෙනවා. සැපසේ. අහෝ සැපයි. ඉතින් එහෙම තමයි උන්වහන්සේ වදාළේ. අද මේ බද්දියම කිසිම බියක් නැතිව කිසිම තැති ගැනීමක් නැතිව ඉන්නවා. කාලේ ගෝදාවගේ පුතා වූ බද්දිය වනාන්තරයේ ඇතුළට ගිහින් භාවනා කරනවා. උතුම් සීලයක පිහිටලා සිහි නුවණත් ප්‍රඥාවත් දියුණු කරලා අරහත්ත්වයට පත් උනේ. අනුපලි වලින් හැම කෙලෙස් බන්ධනයක්ම නැසලා දාලයි. ඉතින් කෙලෙස් බන්ධන නසා දාපු ඒ උත්තමය නිවනේ සැනසුණා. නිවනේ සැනසීලා මරණය කියන මහා බිහින් නිදහස් වුණ ඒ උත්තමයෝ පිරිනිවන් පාවදාලා. ඒ නිසා පින්වතුනි ඒ උතුමන්ගේ ජීවිතය ගැන අපි හිත පහදව ගන්න ඕන. ඒ බඳු උතුමන් බිහි කළ ශාස්ත්‍රුන් වහන්සේගේ සද්ධර්මය ගැන අපි හිත පහදව ගන්න ඕන. ඒ බඳු උතුමන් මේ ලෝකයට බිහි කළ ඒ මහා ප්‍රඥා ඇති අපේ බුදුරජාණන් වහන්සේ ගැන අපි හිත පහදව ගන්න ඕන. හිත පහදවගෙන මේ තියෙන කෙටි ජීවිත කාලේ සත්පුරුෂයෝ කල්යාණ මුත්‍රයෝ මුණ ගැහිච්ච වෙලාවේ පුළුවන් තරම් සද්ධර්මී ඉගෙන ගන්න. බණ අහන්න, දහම් පොත කියවන්න, ධර්මී ඉගෙනගෙන තමන්ගේ ජීවිතේ වටිනාම ධනය වන ප්‍රඥාව උපදව ගන්න මහන්සි වෙන්න. මොකද හේතුව කොයි මොහොතක මරණය කියන දේ අපේ ජීවිතේ කරා පැමිණෙයිද දන්නේ. එසේ පැමිණෙනකොට තනිවම අපි හදාගෙන ඉන්න ආරක්ෂාව තමයි අපිට තියෙන්නේ. මේ බාහිර කිසි දෙයකින් අපිට ආරක්ෂාවක් නැහැ. ඒ නිසා මේ උතුම් ධර්මය අපි අද ඉගෙන ගත්තා. මේ ධර්මය මේ බුද්ධ ශාසනයේ මහා ශ්‍රාවක රත්නයක් වන කාලිගෝදා පුත්ත බද්දිය මහරහතන් වහන්සේගේ තේරගාථා. ඒ නිකලෙස් සිතින් වැඩහිඳ පිරිනුවම් පාවදාළ බද්දිය මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් රහතන් වහන්සේලා නිවී සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අද මේ ධර්ම දානය සිද්ධ කළේ
මීට දින 7කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් සුනිල් ජයවික්‍රම මහතාට පින්පෙත් අනුමෝදනා පිණිස එතුමාගේ පින්වත් බිරිඳ දරුවන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනා එක රාශී වෙලා ඉතින් ධර්ම දානමේ වශයෙන් රැස් වුණා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයෝ මීට දින 7කට පෙර මිය ගිය පින්වත් සුනිල් ජයවික්‍රම මහතාට අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා එතුමාගේ පරලෝ ජීවිතයේ ඒකාන්ත වශයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් පින්පෙත් අනුමෝදනා සිදු කරන්න රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව් ලෝකවාසී සියලු දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු පින් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා ඒ දෙවියෝ අප හැම දෙනාවම ආරක්ෂා කරත්වා කියන අදහසින් දෙවියන්ට පින්පෙත් අනුමෝදනා සිදු කරන්න රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා සාදු 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 රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද ධර්ම දානමය පින්කම සිදු කරන පින්වත් මේ පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් සුනිල් ජයවික්‍රම මහතාගේ සුජීවත්ව සිටින බිරිඳට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දරුවන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ නිදුකින් දහම්මග දියුණු කරගන්නට පින් රැස් කරගන්නට අවකාශ සැලසෙත්වා. සියලු දෙනාගේ රැකී රක්ෂා ආදී යහපත් වූ සියල්ල ਸਰව ප්‍රකාරයෙන්ම සමෘද්ධිමත් වේවා දියුණුවටපත් වේවා. නිදුක්ව නිරෝගීව සුවසේ ජීවිත ගත කරන්න හැම දිනාට අවකාශ සැලසෙත්වා. මේ ලැබිච්ච කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ගුණ දහම් දියුණු කරගෙන සුවසේ ධර්මය ඉගෙනගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාටම වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.